එහෙනම් අයබෝවන් කියලා හැමෝම ආයෙ පාරක් පිළිගන්නවා හැමෝටම අයබෝවන් සුබ සන්ධ්‍යාවක්. එතකොට අපි IT වල තවත් පාඩමක් ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් පස්වෙනි පාඩම තමයි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. පස්වෙනි පාඩම කියන්නේ පරිගණක මෙහෙයුම් පද්ධති කියලා තමයි ඔයාලගේ මාතෘකාව තියෙන්නේ. නේද? පරිගණක මෙහෙයුම් පද්ධතිය. මොකක්ද මේ මෙහෙයුම් පද්ධතිය? මොකක්ද මෙහෙයුම් පද්ධතියකින් සිද්ධ වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් හොයලා බලමු. ඒක තමයි ඉගෙන ගන්න හදන්නේ. හරි? මාතෘකාව ලියාගෙන යමු. පරිගණක මෙහෙයුම් පද්ධතිය. පළවෙනි පාඩම් වල වීඩියෝස් ඉල්ලලා තියෙනවා. හරි මම ඒකේ වීඩියෝස් හොයලා අප්ලෝඩ් කරනවා. ඔක්කොම වීඩියෝස් තියෙනවා. මේ මුලින්ම ලෙසන් දෙකක් විතර පොඩ්ඩක් මගහැරුණු කියන්නේ අවුල් වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් මම ඒක ආවරණය කරන්න පුළුවන් විදිහක් සලස්සලා දෙන්නම්. right. මෙහෙයුම් පද්ධතිය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ඔපරේටින් සිස්ටම් කියලා. ඒකට කෙටියෙන් කියනවා OS එකක් කියලා. ඔපරේටින් සිස්ටම් එහෙම නැත්නම් OS කියලා හඳුන්වනවා. ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධතිය. එතකොට මොකක්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ සහ මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. අපි ඉස්සල්ලාම යමු පුතේ මේ මෙහෙයුම් පද්ධති හදන්න කලින් තිබ්බ පරිගණක ඒ කියන්නේ හරියටම මේ ලේසියෙන් භාවිතා කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්න කලින් මුල් කාලේ තිබ්බ පරිගණක මොනවද කියලා එහෙම හොයලා බැලුවොත් අපිට මේ මෙහෙයුම් පද්ධතිය ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ මේක අයිති වෙනවා පරිගණක සංරචකවලදී පරිගණකවලට තියෙනවා ප්‍රධාන අංග දෙකක්. නේද? ඔයාලා දන්නවා එකක් තමයි දෘඩාංග කියලා අංගයක් තියෙනවා. හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා මීට කලින් පාඩමක. දෙවෙනි පාඩමේ. හાર્ඩ්වෙයාර් දෘඩාංග. ඊට පස්සේ තියෙනවා තව එකක් අංගයක් අපි ඒකට කියනවා මෘදුකාංග කියලා. නේද? මෘදුකාංග කියන එක තමයි මෘදුකාංග නැත්නම් software. තවත් සාමාන්‍යයෙන් කතා කරනවා එක කොටසක් ඒක ඉතින් අපි මෙතනදී කතා කරන්න එච්චර මූලික කරගන්නේ නැහැ. තව කොටසක් ඕනලු පරිගණක වැඩ කරන්න. හැබැයි අලුත් පරිගණක වලට මේක අත්‍යවශ්‍ය නැහැ. ඒක හඳුන්වනවා මේ ජීවාංගය කියලා. මොකද අලුත් පරිගණක වලට කෘත්‍රිම බුද්ධියකින් ජීවයක් දීලා තියෙන හින්දා ජීවාංගය අවශ්‍ය නැහැ. නැත්තම් පරිගණක වැඩ කරන්න ලයිව් වෑ එකක් ඕනේ. එහෙම නැතුව වැඩ කරන්නේ නැහැ. නේද? මෙන්න මේ කොටස් අතරින් මෙහෙයුම් පද්ධතිය අදාළ වෙන්නේ දෘඩාංග කියන එහෙම නැත්නම් sorry වැරදුනා මෙහෙයුම් පද්ධතිය අදාළ වෙන්නේ මෘදුකාංග කියන එහෙම නැත්නම් software කියන කොටසට. මෘදුකාංග software කියන කොටසටයි තියෙන්නේ. මේ දෙකේ වෙනස මේ වෙද්දිත් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන්. අපි ෆෝන් එකට software download කරනවා කියලා එහෙම කියන්නේ නේද? ඒ කියන්නේ software කියලා කියන්නේ ඇත්තටම මේ එහෙම ලොකු අමුතුවෙන් භෞතිකව අපිට අල්ලන්න පුළුවන් හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි. නේ? software එකක් කියලා කියන්නේ පරිගණකේ තියනවද කියලාවත් හොයන්න බැරි එකන්නේ සාමාන්‍යයෙන් ඒක ඉඩක් යනවා පේනවා එච්චරයි. වැඩ කරද්දී නම් software එක පේනවා හොඳට. නැතුව කෑල්ලක් ඒක ඇතුලේ තියෙන item එකක් විදිහට software හොයන්නේ නෑනේ. නේද? එහෙම software හම්බ වෙන්නේ නෑ. මෙන්න මේ පරිගණකයේ තියෙන මෘදුකාංග වලින් ඉතාමත්ම වැදගත්ම මෘදුකාංගයක් තමයි මෙහෙයුම් පද්ධතියක්. එහෙම නැත්නම් අපි කියන OS එකක් කියලා කියන්නේ. හරි? මෘදුකාංගයක් වැදගත්ම මෘදුකාංගයක් තමයි මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් ලියාගමු මෙහෙයුම් පද්ධතිය කියන එකට. මෙහෙයුම් පද්ධතිය කියන පාඩමේ මෙය මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතිය කියලා පහලින් ලියාගන්න. මෙය මෘදුකාංගයකි software එක.
සර් බෝ සර් මාර්තුකාට යටින් ලියන්නේ ඔව් ඔව් අර උඩේව ලියන්න එපා. මුදුහැම් පද දෙක යටින් ලියා ආ ගන්න. මේ මෘදුකාංගය. පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අතිශය වැදගත් වේ. හරි. එතකොට මේක පුතේ පරිගණකයේ සහ මේ පරිශීලක අතර පරිගණකයේ දෘඩාංග සහ පරිශීලක අතරමැදියෙක්. ඒ කියන්නේ මේ ඒ දෙන්න අතර රිලේෂන්ෂිප් එක හදන මේ අතරමැදියෙකු විදියට වැඩ කරනවා. දැන් අපිට පරිගණකයේ දෘඩාංග පුතේ එකපාර පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ බැරි නන්නේ අපි දැන් කීබෝඩ් මවුස් අපි තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඒ දෘඩාංග සහ ඒ අතර ක්‍රියාකාරීත්වයේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට කියන ප්‍රොසෙසර් එක සහ අනිකුත් මේවා භාවිතා කරන්න ඉන්න අතරමැදියෙක් විදිහට තමයි මේ මෙහෙයුම් පද්ධතිය කියන මෘදුකාංගයේ ක්‍රියාත්මක වෙන්නේ. අතරමැදියෙක් ලෙස ක්‍රියාත්මක වෙනවා. හරි. ඊළඟ කාරණාවකදී ලියා ගන්න. පරිශීලක සහ පරිගණක දෘඩාංග අතර පරිශීලක සහ පරිගණක දෘඩාංග අතර ඒකටමද වෙනම ජේදල් සර් වෙනම අලුත් කරුණක්ද ලියා ගන්න. වැදගත් වේ කියලා ඊගව කරුණු දෙන්න යන්න. පරිශීලක සහ පරිගණක දෘඩාංග අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි. පොඩ්ඩයි කියන්නකෝ. පරිගණකයේ සහ පරිශීලක අතර දෘඩාංග සහ පරිශීලක අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි කියලා දාන්න. පරිශීලක සහ දෘඩාංග අතර දෘඩාංග අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි. දෘඩාංග අතර නේද? පරිශීලක සහ දෘඩාංග අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි. මේ නිකන් කරුණු ටිකක් ලියන. අපි මේවා කතා කරනවා පැහැදිලි කරනවා ඔක්කොම. අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි. අනික පරිගණක පද්ධතියේ කළමනාකරණය සිදු කරයි. පරිගණක පද්ධතියේ කළමනාකරණය සිදු කරයි. ඒක මැනේජ්මන්ට් එක කරන්නේත් මෙයාම තමයි. වැඩ ගොඩක් කරනවා පුතේ OS එකක්. අපි හිතනවට වඩා සෑහෙන වැඩ ගොඩක් කරනවා. අපි බලමු ඒවා. එක එක තේරුම් ගමු. තාම අපි හරියටම OS එක කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැනේ. නේද? එතන ඉඳලා බලමු. හොඳයි. දැන් අපි OS නැති කාලයකට යමුකෝ ඉස්සල්ලාම. දැන් මේ ටික පැහැදිලි කරන්න යන්න. මම කියපු ටික. අපි යමු ඉස්සල්ලාම OS නැති කාලයකට. ENIAC වගේ කම්පියුටර් එකක්. හරි? මේ ENIAC වගේ කම්පියුටර් එකක් වැඩ කරද්දී ඒකේ හිටියා වෙනම මේ ඔපරේටර්ස්ලා කියලා જાතියක්. ENIAC ඔපරේටර්ස්ලා. අපි ඉමේජස් වලට ගිහලා බලමු. මේකේ ඉන්නවා මේ විශේෂයෙන් පුහුණු වෙච්ච මේ
කාන්තාවෝ ඒ කාලේ අරන් තියෙන ටිකක් වැඩිපුර එයාලා නිදහසේ වැඩ කරන හින්දා මේ ඉන්නේ එකේ ඔපරේටර්ස්ලා ඒකේ වැඩ කරපු කට්ටිය ඔයාලට මම එක ෆොටෝ එකක් පෙන්නන්නම් ටිකක් හරියට මෙන්න මේක හොඳයි වගේ හිතෙනවා බලන්න මේක ඔපරේට් කරන අය මේ ඉන්නේ මෑලට කියනවා ඔපරේටර්ස්ලා කියලා ඔයාලට පේනවා ඇති එයාලා අතේ තියෙනවා කොලයක් එතකොට මෙයාලා මේ කොළ ටික දිහා බලාගෙන අර මේ පුවරු වල තියෙන මේ යම් යම් දැතිරෝධ මොනවා හරි මේ නිකන් ස්විච් වගේක් දැතිරෝධ නෙමෙයි ඒවා මේ ස්විච් වගේක් එහාට මෙහාට කරකවන එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. දොර මොකක් හරි මේ මැෂින් එක මේ කම්පියුටර් එක යම් කිසි වැඩකට ලෑස්ති කරන බවක් තමයි අපිට මේකෙන් දකින්න තියෙන්නේ. දොර මේ වගේ මෙයාලා ඒ කාලේ තිබ්බ කම්පියුටර්ස් වල වැඩ ගොඩක් කරන්න ඕනේ. නේ. ඒවා හයි කරන්න තියෙනවා මෙයාලට එන වැඩක් ඒක. ඊට පස්සේ අයිනිවැක් වලින් පස්සේ එඩ්වැක් එඩ්සැක් වගේ කම්පියුටර් එනවනේ. එඩ්වැක් එනවා ඊට පස්සේ එඩ්සැක් එනවා. ඒතර මේ හැම කම්පියුටර් එකකටම පුතේ මේ වගේ කට්ටිය හිටිය වැඩ කරන්නේ. ඊට පස්සේ දියුණු එකක් විදිහට යුනිවැක් ගන්න පුළුවන්. යුනිවැක් මෙතන යුනිවැක් කම්පියුටර් එක. හැබැයි මේ කම්පියුටර් එකත් පොඩි කේස් එකක් තියෙනවා. අර වගේම නැහැ ටිකක් දියුණු ඊට වඩා. මේකේ මූලික මට්ටමේ ඔපරේටින් සිස්ටම් එකක් එයාලා භාවිතා කළා. මෙහෙයුම් පද්ධතියක් තිබුණා. ඒ නමුත් මේ මෙහෙයුම් පද්ධතියක් මේ පෙර පරිගණක ක්‍රම ලේඛනයක් විදිහට නෙමෙයි මේ ලිඛිතව සටහන් කරලායි තියෙන්නේ. මේක ඔපරේට් කරන මේ පිරිසට සිද්ධ වෙනවා පරිගණකයේ වැඩයකට සකස් කරගන්න හැමතිස්සෙම. දැන් පුතේ අපි කරන්නේ බටන් එකක් ක්ලික් කරලා දැන් ඔයාලා Zoom එකට යන්න කිව්වහම ඔයාලා මේ Zoom එක හරි WhatsApp එක කිව්වහම WhatsApp එකේ හරි අර icon එක දිහා බලලා මේකෙන් ස්ක්‍රීන් එකෙන් icon එක උඩ ක්ලික් කරන එකනේ කරන්නේ. දැන් ඉස්සර එහෙම Zoom පාවිච්චි කරන්න ඕන කියලා හිතන්නකෝ ඒ කාලේ Zoom කියලා තිබුණේ නැහැ. දැන් මේක තිබ්බ කියලා හිතන්නකෝ. තිබ්බනම් ඒ Zoom පාවිච්චි කරන්න ඕන විදිහට මේ මැෂින් එක සෙට් කරගන්න ඕනේ. ඒවා එහාට මෙහාට කරකවලා. ඒකට ඒ සෙට් කරගන්න විදිහ අර කොලේ තියෙනවා. අර මයික් එක කියන්නේ ස්පීකර් වලට වයර් අමුණගෙන එහෙම කරන්න ඕනේ. හරි. අනිත් ඒවා අයින් කරලා. එතකොට ඒ කාලේ එකයි ප්‍රොසෙස් කළේ සාමාන්‍යයෙන් ඒකත් මෙහෙම ලෑස්ති කරගෙන තමයි කරන්න සිද්ධ වෙලා තිබුණේ. ඊට පස්සේ කාලයකට අපි දැන් ආයි පාරක් ඉස්සරහට ගියොත් එහෙම මේ IBM කම්පියුටර්ස් හදනවනේ. Mark 1 වලින් පස්සේ Mark 1 Mark 2 ඔය වගේ ඇවිල්ලි කරලා මේ තියෙන Mark 1 කම්පියුටර් එක මේකෙත් අර වගේම තමයි මේක දැන් Mark 1 කිව්වහම මේක ඉලෙක්ට්‍රොනික කම්පියුටර්ස් වල මුල් කාලෙම එකක් නේ. ඊට පස්සේ IBM Mark 1 තමයි ඒක. අපි මේ දකින්න කම්පියුටර් එක. ඊට පස්සේ මේ IBM එකෙන් හදනවා IBM 370 වගේ මට මතකව. IBM එකේ මේ පරණ කම්පියුටර්ස් හදනවා. IBM කියන්නේ පුතේ ඉන්ඩස්ට්‍රියල් බිස්නස් මැෂින් කියන එක. දැන් ඔය HP වලට හොම කැඩි ගිහින් තියෙන්නේ මේ IBM එකේ කම්පැනි එකේ ඒවා තමයි පස්සේ ශ්‍රේෂ්ඨ කීපයකට කැඩෙනවා. දැන් මේක මේ IBM 370 වගේ කම්පියුටර්ස් එද්දි මේවා ටිකක් මේ ව්‍යාපාරික වැඩවලට බිස්නස් මැෂින් විදිහට පාවිච්චි කරන්න තමයි ඔප්ටිමයිස් කරලා තිබ්බේ. ඊට පස්සේ IBM 370 න් පස්සේ 400 ගාණක් එනවා. ඊට පස්සේ ටිකක් දියුණු එකක් එනවා 43 41 මේ වගේ කාලයකට එද්දි 4000 ගණන්. ඔව්. කියන්න. සර් ඇහෙනවා අඩුයිනි. එහෙමද? බලන්න මම ටිකක්. ඇහෙනවා අඩුයිනි. මම මයික් ඔප්ටිමයිස් කරලා බලන්න ටිකක් මොකක් කර තියෙනවද කියලා. ලෙවල්. හරි. දැන් මොකද? ඒත් මදිද කලින් වගේ වත් ඇහෙන්නේ නැද්ද? දැන් නම් ඇහෙනවද? හරි. ලාවට ඇහෙන්නේ සර්. පොඩක් ඔයාගෙත් බලන්නකෝ විදියක් තියෙද කියලා වැඩි කරගන්න. මම දැන් හරි සර්. හරි. දැන් හරි සර්.
හරි හරි. දැන් අපි මේ IBM මැෂින් වල, ඒ කියන්නේ IBM කම්පියුටර් වලට ආවම මුලින්ම දැන් IBM තමයි ඉස්සල්ලාම ඔය බිස්නස් මැෂින් කියලා එක එක ව්‍යාපාර වැඩවලට මේ කම්පියුටර් දියුණු කරන්නේ. හරි? ඒතර IBM වලින් ඉස්සල්ලාම කියනවා එක කාලෙක මේ මැෂින් දැන් ඒවා ඔපරේට් කරද්දී මිනිස්සුන්ට හැමතිස්සෙම වැඩකට ලෑස්ති කරන්න ගියාම කරදරයිනේ. ඒක නිසා මේකට මේ මුලින්ම හදලා දෙන්න කියනවා මේක තනියම මේ ඩිස්ක් ඔපරේට් කරන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න කියලා කියනවා. මේක මේ පරිශීලකට වැඩ කරන්න ගියාම අමාරු හින්දා තනියම පරිගණකයේ විසින්ම අමුතුවෙන් සකස් කරන්නේ නැතුව තනියම පරිශීලකගේ අවශ්‍ය දත්ත තැන්පත් කරන ඒවා නැවත ලබා ගන්න ඒවා මේ ඩිස්ක් එකකට දත්ත තියෙන ඒවා නැවත ගන්න ඒවා කාර්යක්ෂම කරන්න පුළුවන් විදියක් හදලා දෙන්න පුළුවන් කාටද කියලා ඒ කාලේ තිබ්බ මේ පරිගණක ගැන මුල් යුගයේ පරිගණක ආරම්භ කාලයත් එක්කලා විවිධ අදහස් ඉල්ලා සිටිනවා මේ කාටර කෙනෙක්ට හදලා දෙන්න කියලා කියනවා. එතකොට හිටපු තරුණ ව්‍යවසායකයෙක් කියන්නේ තරුණ අදහස් තියෙන කෙනෙක් තමයි මෙයා මේ රූපේ දකින්න එක්කෙනා ඔයාලා. හරි? මේ චරිතය අද ගොඩාක් වයසයි මේ ළඟදී ඩිවෝස් වුණාද මන්ද? ඩිවෝස් වෙනවා කියලා තිබ්බ වෙන්නේ. දැන් නම් ගොඩක් වයසයි. කවුද මේ? දැන් නම් නම තියෙනවනේ. ඔයාලා දන්නේ කවුරු විදිහටද මෙයාව? දන්නේ නැද්ද? බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් එකේ නිර්මාතෘ නේද? මෙයා පුතේ මුලින්ම ඔය බිස්නස් මැෂින් වලට IBM වලට හදලා දෙනවා DOS කියලා ප්‍රෝග්‍රෑම් එකක්. DOS කියලා ප්‍රෝග්‍රෑම් එකක් හදලා දෙනවා. එයා තමයි මුලින්ම එකින් තමයි ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ. මෙයාගේ එක තමයි තේරෙන්නේ. ඒ කාලේ ගොඩක් අය එක එක ප්‍රෝග්‍රෑම් ලියනවා. නමුත් මේ DOS කියන ප්‍රෝග්‍රෑම් එක වැඩසටහන මේක අමුතු ක්‍රම ලේඛනයක් විද්‍යුත් පරිගණක වලට මුල් වලට භාවිතා කරන්න හදලා තිබ්බ ක්‍රම ලේඛනයක් වෙනවා. මේ ක්‍රම ලේඛනයට පුළුවන් වෙනවා පරිගණකයේ ගොනු තැන්පත් කරන ඒවා මකා දමන ඒවා සහ වෙනස් කරන ඒවා වඩා පහසුවෙන් කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේකට කෙටියෙන් කියන්නේ DOS කියලා. මේකේ දිග නම Disk Operating System. ඩිස්ක් ඔපරේටින් සිස්ටම්. ඩිස්ක් එක කියන්නේ තැටිය කියන අදහස. ඒ කාලේ දත්ත තැන්පත් කරා විවිධ තැටිවල. අද වගේ පෙන් ඩ්‍රයිව් වල දාන් යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක නිසා මේ DOS එහෙම නැත්නම් ඩිස්ක් ඔපරේටින් සිස්ටම් එක එයාගේ මුල් නිර්මාණයක් විදිහට මේ IBM පරිගණකත් එක්කලා 1981 පස්සේ ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ එන්න එක දියුණු කරනවා. IBM කම්පැනි එකත් එක්කලා එකතු වෙලා. පස්සේ තමයි එයා සෙපරේට් වෙනම කම්පැනි එකක් නිර්මාණය කරන්නේ මේ මෘදුකාංග තාක්ෂණය ගොඩාක් ඉස්සරහට දියුණු වුණාට පස්සේ. හරි 81යි කියන්නේ දැන් 2021යි. එතකොට අවුරුදු ගානට හරියටම 40යි නේද? අවුරුදු 40ක් වෙලා තියෙනවා. ඒතර අවුරුදු 40ක් පරණ. දැන් එයා තාමත් ඉන්නවනේ. ආරම්භයක් තමයි මේ මෙහෙයුම් පද්ධති වලට තියෙන්නේ. ඒතර මේක තමයි අපිට මුලින්ම හම්බ වෙන කියන්නේ මුල් මට්ටමේ. තව ඊට කලින් තිබුණේ නෑ කියන්නේම නැහැ. විවිධ මෙහෙයුම් පද්ධති තිබුණා. නමුත් සාමාන්‍යයෙන් පුද්ගලයන් අතර ජනප්‍රිය පොදු කාර්යයන් සඳහා භාවිතා කරන්න පුළුවන් විදිහට හදලා තිබ්බ මෙහෙයුම් පද්ධතිය. පුතේ මේක වගේ ළඟින් යන එකක් වෙනවා Windows වල power cell එක කියලා දැන් කියන්නේ. ඒක DOS වල ගොඩාක් දියුණු කරපු අවස්ථාවක්. නමුත් මුල් මට්ටමේදී DOS තමයි භාවිතා වුණේ. ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයේ ඩෙස්ක් ස්ක්‍රීන් එකේ කම්පියුටර් පාවිච්චි කරද්දී මේ වැඩේ කළ හැකි නැත්නම් නම් කරන්න අමාරුයි. Windows එක දැන් ස්ටාර්ට් එක ගාව අපි Windows බටන් එකත් එක්කලා R අකුර එබුවාම එනවනේ මේ run එක. මෙතන CMD කියලා ටයිප් කරා නම් මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. CMD කියලා ගැව්වා. මේ තියෙන්නේ ඔය DOS එක DOS වින්ඩෝ එක තමයි මේ තියෙන්නේ.
මුල් කාලේ පරිගණකවල මෙහෙම ලස්සන පින්තූරයම මොකුත් තිබුණේ නැහැ. අපි ඔය මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරන මුල් යුගයේ මෙන්න මේ වගේ මෙහෙයුම් පද්ධතියක් තමයි තිබුණේ. දැන් මේකේ මවුස් පේන්න නැහැ. හරි. මවුස් නැහැ. කීබෝඩ් එක පාවිච්චි කරලා ටයිප් කරන්න පුළුවන්. මේ යට මේ පින්තූර පේලි පෙවුනට මේ මොකුත් නැහැ. නිකන් ඇත්තටම ගත්තොත් එහෙම හරියටම නම් මේක පේන්නේ නිකන් මෙන්න මේ වගේ. හරි. එන කිසිම පහසුකමක් නෑ මවුස් එකක් මේකට ගෙනියන්න මොකුත් කරන්න බෑ දැන් මේ මවුස් එක. ඒකට මේකේ සම්පූර්ණ කමාන්ඩ් අපි ටයිප් කරන්න ඕනේ. කමාන්ඩ් දන්නේ නැත්නම් මොකුත් කරන්න බෑ. help කියලා ගැව්වම ඔන්න මේකේ තියෙන කමාන්ඩ්ස් ටික ඔක්කොම එනවා. මෙන්න මේ කමාන්ඩ්ස් වලින් අපිට මොනවා හරි කරන්න ඕනේවා කළ හැකි. දැන් මේකේ අපි මොනවද තියෙන්නේ ඩිරෙක්ටරිස් කියලා බලන්න ඕන නම් මෙතන තියෙන ෆෝල්ඩර්ස් මොනවද බලන්න ඕන නම් මෙහෙම dir කියලා කමාන්ඩ් එකක් ගන්න ඕනේ. දැන් අදුම ගානේ මේකේ වෙලාවවත් පේන්නේ නැහනේ. අපිට වෙලාව බලන්න ඕන නම් ඒත් මේ වෙලාව බලන්නත් අපි කමාන්ඩ් එකක් ගහන්න ඕනේ. ටයිම් කියලා ගැහුවා නම් තමයි වෙලාව පෙන්නන්නේ. දැන් එතනදිම අහනවා ඊගාව පාර ටයිම් එක මොකක්ද අලුත් ටයිම් එකක් තියනවද මේකට ඒ වගේ ඒවා අහනවා. නැත්තම් නිකන් එන්ටර් කරලා ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් CLS හැමතිස්සෙම ගහනවා CLS ගාවම ස්ක්‍රීන් එක ක්ලියර් වෙනවා. එතකොට එකක් ඉවරයි. ෆෝල්ඩර්ස් හදන්න මකන්න මේ හැම දෙයක්ම කරන්න අර help පාවිච්චි කරලා එක්කෝ බලා ගන්න ඕනේ. ෆෝල්ඩර් එක රීනේම් කරන්න මොනවා හරි හදන්න ඕන නම් හරිම අපහසු වලට මේ පේනවා C තිත් දෙකක් ඇලයිරක් user ඇලයිරක් ඔහොම නම් වගේක් තියෙනවා. එතකොට අපි මේ භාවිතා කරන මේ පේන ස්ක්‍රීන් එකේ ඉඳලා පරිගණකයක් මෙහෙවනවා කියන එක දැන් ඔයාලට නම් මං හිතන්නේ කරන්න හිතන්න අමාරු වැඩක් කරන්න බැරි වැඩක් වගේ තමයි කාටකට කිව්වහම නේද? හරි අමාරුයි. ඉතින් මේක පාලනය කරන්න බෑනේ. අපි ඔක්කොම මතක තියාගන්න ඕනේ නේද? මෙහෙම තමයි මුලින් හැබැයි පරිගණක පටන් ගත්තේ. ඉතින් අදට තියෙන ඒවා තව ඉස්සරහටදී තවත් දියුණු වෙන්න පුළුවන්. හරි. මම මේක නිකන් ඔයාලට පෙන්නනම් ෆෝල්ඩර් එකක් අපි dir ගහමු. dir ගැව්වහම මම දැන් මේක ඔයාලට පේනවා මේකේ ඩෙස්ක්ටොප් එක ඩොකියුමන්ට් මේවා තියෙනවා. ඩෙස්ක්ටොප් එක නම් පේන්නේ නැහැ නේද? මම යන්නම් ඩොකියුමන්ට්ස් වලට cd කියලා ගහන්න ඕනේ. එතකොට change directory කියලා ගහන්න ඕනේ. ඔයාලට ඒ කොටස පේන්නේ නැහැ නේ ස්ක්‍රීන් එකේ. අපි බලමු. මෙන්න මෙහෙම තියෙන යටම ස්ක්‍රීන් එකට එන්නේ දිගටම එද්දී ඒකේ අපි ගහන්න ඕනේ ඊට පස්සේ cd change directory කියන එක documents කියලා ටයිප් කරලා enter කරාම එයා ඒක document එක ඇතුළට යනවා. දැන් හරි ඇලේ ඉරක් වැටලා document කියලා වැදිලා තියෙන්නේ. ඒ වගේ. ඒකේ තියෙන directories බලන්න ඕන නම් ආයි command එකක් ගහන්න ඕන dir කියන. එතකොට ඒක ඇතුළේ තියෙනවා චතුර කියලා folder එකක්. දැන් මම මෙතන ඉන්න එකෙන් පළවෙනියට ඉන්නවා සෙනාදි කියලා netme. එතකොට මෙයාලට මට ඕන නම් folders හදන්න පුළුවන් මේකේ ඇතුලේ. ඒවට command වලින් මම හදන right click කරලා එහෙම යන්න බෑ මේකේ. mkdir කියලා ගහලා ඊට පස්සේ ගහන්න ඕනේ මේ තියෙන නම. හරි. මම ඉස්සරහම ගහන්නම්කො මෙහෙම 22 oil. දැන් ඔන්න ෆෝල්ඩර් එකක් හැදෙනවා. දැන් මම ආයි dir ගෙවුවහම මට 22 oil කියලා ෆෝල්ඩර් එකක් පෙන්නනවා. දැන් ඒක ඇතුළට යන්න ඕන නම් cd කියලා ගහලා 22 oil කියලා ගහලා යන්න ඕන. දැන් ඔන්න ඒක ඇතුළේ ඉන්නේ. දැන් ඒක ඇතුළේ මොකුත් තියනවද කියලා බැලුවොත් එහෙම මේක ඇතුළේ මොකුත් නැහැ. ඒක ඇතුළේ මොකුත් නැහැ empty set එකක් තියෙනවා. free ඒ ෆෝල්ඩර් එක ඇතුළේ මොකුත් නැහැනේ මේ වෙද්දි. ඊට පස්සේ අපි ඒකේ ඩිරෙක්ටරි වගේක් හදමු. mkdir දැන් ඔයාලගේ තියෙනවා සෙනාදි ඉන්නවා මුලින්. ඊට පස්සේ ඉන්නවා netme. ඊට පස්සේ citru. මේ වගේ නම් ටිකක් දාලා ඔන්න ෆෝල්ඩර්ස් හදනවා. දැන් ෆෝල්ඩර්ස් හැදිලා තියෙනවා. හරි? මෙහෙම තමයි මේ ඩිස්ක් එකේ ෆෝල්ඩර් හදන්න ෆෝල්ඩර් මකන්න මේ වගේ කමාන්ඩ්ස් තමයි මේකේ කරන්න තියෙන. තව ගොඩක් කමාන්ඩ් තියෙනවා ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඉතින් අපි ඒවා බැලුවොත් එහෙම දැන් ගිහිල්ලා අපේ කම්පියුටර් එකේ මේ අතරම තියෙනවද කියලා හැදුනද කියලා බලමු. අපිට හුරු පුරුදු මේකනේ.
අපි දැන් වැඩ කරන්නේ Windows කියන ඒවල DOS වල නෙමෙයි Windows වල. මේකේ මං documents වලට නේද ගියේ? නෑ document නෙමෙයි ගියේ කොහෙද ගියේ දැන් ඉන්නේ ඒක මතකත් නෑ. desktop නෙමෙයි. document තමයි. හැබැයි මේ user ගේ නෙවෙයි මං ඒ ගිහින් තියෙන්නේ එහෙමද? document ඔව් මං වෙන user කෙනෙක්ගෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් අපිට පේනවා බලද්දී මෙතන user Casey man. ඒකේ documents වල මෙන්න තියෙනවා අපි හදපු folder එක 22 OL. ඒකේ තියෙනවා folders හැදිලා නේද? අර ඔයාලගේ නම් වලින් හදපු folders ටික තියෙනවා. ඉතින් දැන් අපි මෙහෙම සාමාන්‍ය folder හදද්දී මේක න right click කරා new ගියා folder යනවා. එහෙම නැත්නම් මේ උඩින් ගිහිල්ලා folders දානවනේ අපි. නේද? මෙතන folder new folder ගන්නවා. ඔය කියන ක්‍රම තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. හැබැයි අරකෙදි ඊට වඩා ටිකක් අමාරුයි. commands වලින් යන්න තියෙන්නේ. මෙන්න මෙහෙම අපි භාවිතා කරන මෙහෙයුම් පද්ධති වල ඉඳලා හරි ඒ වගේ ටයිප් කරන ඒවා ලින් ඔන්න අර අද තියෙන ගොඩාක් දියුණු ඒවා දක්වා ඇවිත් තියෙනවා. එහෙම ටයිප් කරන ඒවල ඉඳලා අපි ටික දියුණු වෙලා අද සම්පූර්ණයෙන් මිනිස්සුන්ගේ මැදිහත් වීමක් නැතුවම වැඩ කරන පරිගණක දක්වා මේ මෙහෙයුම් පද්ධති දියුණු කරලා තියෙනවා. එතකොට අපි ඒවට කියනවා ඒක තියෙන්නේ මේ AI operating system එක. මේවා අපේ සිලබස් එකේ දාලා නැහැ. AI operating system එකක් කියලා කියනවා. AI වේයා එකක්. එහෙමත් නැත්නම් මේ කෘත්‍රිම බුද්ධි පරිගණකයක් කියලා කියනවා. හරි. කෘත්‍රිම බුද්ධියෙන් තමයි මෙයා මේ කම්පියුටර් එක මෙහෙයව ගන්න. එතකොට අර ඉස්සර මිනිස්සු එකතු වෙලා වයර් අමුණලා එහෙම කතන්දර ගොඩාක් කරලා ඉවර වෙලා හදාගත්ත කම්පියුටර්ස් අද තනියම ක්‍රියාත්මක වෙනවා. තනියම වැඩ කරනවා. නේද? ඉතින් හරි. අපි දැන් මේ OS කියන එක දැන් ඉතිහාසයේ සහ අද වෙනකොට ගිහින් තියෙන දිහායි අනාගතේ යන්න පුළුවන් තැනයි 3-4ම කතා කළා. මම අද වෙනකොට තියෙන තැන ගොඩක් වෙලාව අරන් කතා කළේ නෑ. ඔයාලා දන්නවනේ. ඔයාලාද පාවිච්චි කරන්නේ ඒවනේ. දැන් අපිට ඇත්තටම මේ OS සහ වෙනත් පොදුකාංග වෙන් කරලා අඳුන ගන්න බැරි තත්ත්වෙකුත් වෙලා තියෙනවා. නේද? සමහර වෙලාවට අපිට එහෙම හිතෙනවා. නේ? අපි ඊට පස්සේ බලමු පුතේ මේ OS එක මොනවද ඇත්තටම කරන්නේ. දැන් අපි ප්‍රධාන කාරණා දෙකක් කිව්ව. එකක් තමයි මේ දෘඩාංග අතර අතරමැදියෙකු විදිහට කටයුතු කරනවා කියලා. නේ? අපි එතනදි කියනවා මේ අතුරු මුහුණත් සපේනවා කියලා. හරි? ඒ වගේ. එතකොට මෙයා බුදේ සාමාන්‍ය ටිකක් හෙවි ඇස්සක් තියෙනවා. මේ හදිස්සිය හරි ඩිස්කනෙක්ට් වුණොත් මොනවා හරි වුණොත් ආයෙ පාර try කරලා බලන්න. හරි ගියේ නැත්තම් අපි කවර් කරගමු ඊගව දවසක හරි. දැන් මේ අපි මෙහෙයුම් පද්ධතිය කොයි වගේද කොතනද තියෙන්නේ ඒ ටිකත් කතා කරගෙන පිළිවෙලට එමුකෝ එහෙමනම්. දැන් ওই DOS කියන මම අර කියපු මෙහෙයුම් පද්ධතියේ ඉඳලා අද භාවිතා කරන Windows ඊළඟට Android ඔයාලා දන්නවා දැන් මොබයිල් වල තියෙනවා Android කියලා එකක් නේද? මේ වගේ මෙහෙයුම් පද්ධති ගොඩක් තියෙනවා. ඉස්සර DOS තිබ්බා. දැන් Windows තියෙනවා. Android තියෙනවා. ඊළඟට Apple ලගේ තියෙනවා Mac කියලා එකක් නේද? Apple. තව තියෙනවා Ubuntu කියලා ඒවා. Ubuntu නේද? මේ වගේ විවිධ මෙහෙයුම් පද්ධති සමූහයක් අද වෙද්දී හැදිලා තියෙනවා. මේ මෙහෙයුම් පද්ධති භාවිතා කරනවා අපි. නමුත් අපි තාම හරියටම දන්නේ නැහැ ඇත්තටම මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ. දැන් ඔයාලා Windows දාගත්තාම Windows 8 දානවා, Windows 10 දානවා. මෙහෙම කියයි. ඊට පස්සේ මගේ තියෙන Windows 7 මම දාන්නේ මගේ Apple එකක් තියෙන්නේ. Mac එකක් දුවන්නේ මගේ Apple Mac. මම Ubuntu Android තියෙන්නේ. තව කතන්දර ගොඩක් කියයි එක එක ඒවා. ඒවල වෙනස්කම් මොනවද මේකෙන් මොකද කරන්න කියලා සමහරට හරියටම දන්නේ නැහැ නේද? අද ඔන්න ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට යමු අය සටහනට. අනුමාතෘකාවක් දාගන්න මේ මෙහෙයුම් පද්ධතියක පිහිටීම.
මෙහෙයුම් පද්ධතියක පිහිටීම. පුතේ මේ පිහිටීම කිව්වට ඇත්තටම මෙහෙයුම් පද්ධතියක් පරිගණකයේ තියෙන්නේ හાર્ඩ් ඩිස්ක් එකක් හරි මොකක් හරි ද්විතීක ආචායනයක් ඇතුලේ නම් තමයි. හරි? ද්විතීක ආචායනයක් ඇතුලේ. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකක් හරි පෙන් ඩ්‍රයිව් හරි SSD එකක් හරි ඔය වගේ එකක් ඇතුලේ තමයි මේ OS එක තියෙන්න ඕනේ. මෙහෙයුම් පද්ධතිය. ඒ වුණාට මේක ක්‍රියාත්මක වෙන වෙලාවේදී මේක එනවා එතනින් එළියට ඇවිල්ලා ප්‍රධාන මතකයට ඇවිල්ලා ක්‍රියාත්මක වෙන එක්සිකියුටබල් එහෙම නැත්නම් දාවන තත්ත්වයේ පවතින මේ මෘදුකාංගයක් බවට පත් වෙනවා. මේක හරියට පුතේ මෙහෙමයි. දැන් ඔයාලගේ මං ඇහුවොත් එහෙම. හරි? හිත කොහෙද තියෙන්නේ කියලා. බුදුහාමුදුරන්ගෙනුත් ප්‍රශ්නයක් අහනවානේ වගේ නේද? හිත කොහෙද තියෙන්නේ කියලා. ඒතර මේ වගේ මං ඇහුවොත් හිත කොහෙද තියෙන්නේ කියලා ඔයාලට මට එහෙම නිශ්චිත උත්තරයක් දුන්නේ නැහැ කිද? ඔයාලට පුළුවන් මට හරියටම උත්තරයක් දෙන්න හිත කොහෙද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි දැන් මෙහෙයුම් පද්ධතියක් පිහිටීම නිශ්චිතව කියන්න බෑ. ඒක ක්‍රියාත්මක වෙන්න තියෙන එක. හැබැයි එහෙම එකක් තියෙනවා. දැන් ඔයාලට හිතකුත් තියෙනවනේ නේද? ඒක නැතුව ගියාමනේ මැරෙනවා කියලා එහෙම කියන්නේ සමහර නේද? ඒක බාගෙට නැතුව ගියාම සිහි නැතුව යනවා කියලා එහෙම කියනවා. අපේ හිත මොනවද අපිට කරන්නේ? අපේ හිත කොහෙද තියෙන්නේ? හිත නිසා නේද අපි ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ හිත නේද අපේ ශරීරයේ ජීවේ පවත්වාගෙන ඉන්නේ. අන්න ඒ වගේ පරිගණකයේ ජීවේ පවත්වාගෙන ඉන්න පරිගණකයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන ඉන්නේ ඒකට තියෙන මනස. එහෙම නැත්නම් අපි කිව්වොත් හිත. මෙන්න මේ වගේ එකක් තමයි මෙහෙයුම් පද්ධතිය කියන්නේ කියලා සරලව ආයි පාරක් ඔන්න මතක තියාගන්න. ඇත්තට මෙහෙම එකක් තියෙනවා කියලා හොයන්න බෑ. ඔයාලා පරිගණකේ ගලවලා මෙහෙයුම් පද්ධතියක් හොයන්න ලෑස්ති වෙන්න එපා. එහෙම එකක් නැහැ. ඒක නිකන් මිනිහෙක් මරලා මේ හිත හොයනවා වගේ වැඩක්. හරි? ඒක අවුල් යන්න පුළුවන්. මිනිස්සුන්ගේ හිත අවුල් යනවා වගේ පරිගණකේ මෙහෙයුම් පද්ධතිය අවුල් යන්න පුළුවන්. සමහරවිට ඔයාලගේ කම්පියුටරේ කාලයක් වැඩ කරද්දී ස්ටක් වෙන්න වගේ බලනවා. ඔන්න මම අද කියලා දෙන්න Windows පාවිච්චි කරන අයට කොහොමද ඒවා ස්පීඩ් අප් කරගන්නේ. ඒ මොකද දන්නවද? අර මිනිස්සුන්ගේ හිතේ කුණු කහට හිටියාම නිකන් කල් ගියාම නේද? සමහර මිනිස්සු නපුරු නරක වෙන්නේ. අන්න ඒ වගේ පරිගණකවලත් පරණ කුණු එකතු වුණාම තමයි ඒක ස්ටක් වෙන්න බලන්න. ඒක හරියට වැඩ කරන්නේ නැතුව යන්නේ. හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතුව යන්නේ. අපි ඒවා මේ පිළිවෙලක් කරගන්න හැටිත් ඕනනම් කතා කරමු. පාඩම අතරේ දැන් අද දවසෙන් ඉවර වෙන්නේ නැහැ මේ පාඩම. එතකොට මේක නිශ්චිතව මට කියන්න බෑ එහෙනම් පුතේ කොහෙද මේකේ මේ මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ කියලා. නමුත් එයාගේ බලපෑම මත මෙහෙයුම් පද්ධතියේ තියෙන බලපෑම මත අපි කියනවා මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ මෙන්න මේ පිහිටීමේ කියලා. එච්චරයි ඈ. ඒක ක්‍රියාත්මක වෙද්දී හැමතැනම තියෙන්න පුළුවන්. දැන් හිත වගේ තමයි හිත වගේ ඇඟේ හැමතැනම තියෙන්න පුළුවන්. අතෙන් මොනවා හරි වැඩක් කරද්දී ඒක අතේ තියෙනවා. ඔළුවෙන් කරද්දී ඔළුවේ තියෙනවා. කකුල් වල තියෙන්න පුළුවන් දුවන වෙලාවක. ඒ වගේ එක එක තැන් වල තියෙනවා. හරි? ලියා ගන්න මෙහෙම පොඩි විස්තරයක් මෙහෙම පද්ධතියක පිහිටීම කියන එකට. ලියා ගන්න. මීට අදාළ ගොනු මෙහෙම පද්ධතියට අදාළ ගොනු ප්‍රධාන ආචයනයේ ඇති අතර ප්‍රධාන ආචයනයේ ඇති අතර ක්‍රියාත්මක වීමේදී ප්‍රධාන ආචයනයේ ඇති අතර ක්‍රියාත්මක වීමේදී මතක සහ සැකසුම් ඒකක වෙත පිටපත් වේ. මතක සහ සැකසුම් ඒකක වෙත පිටපත් වේ.
පොඩ්ඩක් කියන්නකෝ. ඈ පොඩ්ඩක් කියන්නකෝ. මේට අදාළ ගොනු ප්‍රධාන ආචායනයේ ප්‍රධාන මතකයේ නෙමෙයි පුතේ ප්‍රධාන ආචායනයේ තැම්පත්ව ඇති අතර ක්‍රියාත්මක වීමේදී ක්‍රියාත්මක වීමේදී මතක හා සැකසුම් ඒකක වෙත පිටපත්වේ ක්‍රියාත්මක වීමේදී මතක හා සැකසුම් ඒකක වෙත පිටපත්වේ තාර්කික ස්වභාවය අනුව තාර්කික කියන්නේ පුතේ පේන්නේ නැති නිසා හිතන හැටි අනුව තාර්කික ස්වභාවය අනුව පිහිටීම පහත පරිදි දැක්විය හැකිය. තාර්කික ස්වභාවය අපි හිතලා නිකන් තර්ක කරලා කිව්වොත් එහෙම මේ හිමු පදතේ පිහිටන්නේ මෙන්න මෙතනයි කියලා කිව්වා. ඒක නිකන් බුදුහාමුදුරන්ගෙන් ඇහුවාම උත්තරයක් දෙන්නනේ නේද? කොහොමද හිත තියෙන්නේ කියලා ඇහුවාම කිව්වා දූරංගමං ඒකතරං අසරීරං ගුහාසයන් කියලා ඉවරලා ඔම කතාවක් කියලා අහලා තියෙනනේ ගාතාවක් තියෙනනේ. ඒ කියන්නේ කොයි වගේද හිතේ ස්වභාවය කිව්වහම තාර්කික ස්වභාවය කිව්වහම දුර යනවා නේද? තනියමයි ඉන්නේ. ශරීරයක් නැහැ. හදවතේ ඉන්නවා කියලා තමයි නිකන් අදහස් කරා කියලා අදහස් විදිහට කිව්වේ. ශරීරයක් නැහැ කියන්නේ භෞතික ස්වභාවයක් නැහැ. ඉතින් ඒ වගේ පුතේ මේ මෙහෙයුම් පද්ධතියේ ස්වභාවය අනුව පිළිහිටීම අපිට මෙන්න මෙහෙම තැනක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා එහෙම තැනක් කිව්වට මේ පරිගණකයේ එහෙම තැනක් නැහැ. හරි? දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් විවිධ රූප සටහන් තියෙනවා. අපි ඉන්ටර්නෙට් සර්ච් කරොත් එහෙම OS එකේ පිළිහිටීම එහෙම නැත්නම් OS එක කොහොමද තියෙන්නේ කියලා. කොහෙද OS එක තියෙන්නේ? where is OS? ඔහම ඇහුවොත් එහෙම මෙයා මේ වගේ නිකන් තාර්කික සටහනක් දෙන්නේ. දැන් අපි ඉමේජ් එකකට බැලුවොත් එහෙම මෙයා කියනවා මේ hard disk එකේ disk drive එකක තමයි තියෙන්නේ කියලා. පේන්නේ නැහැ නේ. sorry. දැන් මෙන්න මෙහෙම තැනක තියෙන්නේ කියලා එයා මුලින් කියනවා. නමුත් එක එක තාර්කිකව බලලා යා කියනවා මේක පිහිටලා තියෙන්නේ මෙන්න මේ වගේ පිහිටීමක තියෙන්නේ කියලා නිකන් පොඩි රූප සටහන් වලින් දෙනවා. ඔයාලගේ පොළ පොතේ බැලුවොත් පෙළ පොතෙත් තියෙනවා. මේක විභාගෙදී ප්‍රශ්නයකට අහනවා. අහද්දී විවිධ විදිහේ රූපමය ස්වරූප වලින් දෙන්න පුළුවන්. ඒක නිසා මේක එකක් පාඩම් කරන්න එපා පුතේ. දැන් මේක අපි පාඩම් කරා කියලා මේ පොතේ තියෙන එකම හරි මේකම හරි මේ මන් දෙන එකම හරි එහෙම එකක් දෙන්නේ නැහැ. දොර ඔයාගේ ඔළුවට අදහසක් යන්න ඕනේ. තාර්කිකවනේ කියන්නේ. මේක තියෙන්නේ මේ තැන. එතන තමයි මෙහෙම පද්ධතිය තියෙන්නේ කියලානේ කියන්නේ. ඉතින් ඒක අපිට නිකන් අදහසක් ඔළුවට යන්න ඕනේ. ඒක නිසා අඳිනවා මිසක් තියෙන තැනක් හරියටම කියන්න බෑ. දැන් මේ හුඟක් රූපසටහන් බලද්දී අපිට පේනවා පුතේ මේ හાર્ඩ්වෙයාර් වලට උඩින් තමයි ඒක තියෙන්නේ කියලා. හાર્ඩ්වෙයාර් මත තියෙනවා කියන අදහස තමයි ඒකෙන් කියන්නේ. හાર્ඩ්වෙයාර් වලට උඩින් තියෙනවා. ඒකට උඩින් ඇප්ලිකේෂන් තියෙනවලු. ඒ කියන්නේ වෙනත් මෘදුකාංග ඒක උඩලු දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක නැතුව වෙනත් මෘදුකාංග තියෙන්න බෑ. ඒ දෙකම උඩලු යූසර් ඉන්නේ. යූසර් කියන්නේ පරිශීලකයා. ඔයා එහෙම නැත්තම් මම. හරි? දැන් මෙන්න මේ වගේ පිහිටීම අපිට තාර්කිකව කියන්න පුළුවන් OS එක තියෙන්නේ. එතකොට හાર્ඩ්වෙයාර් ළඟම ඊට උඩින් OS එක තියෙන්නේ කියලා. දැන් මේ වගේ සටහනක් මාත් අඳින්නම්. ඔයාලත් ඇඳගමු එහෙම එකක්. දැන් පෙළ පොතේ බැලුවම මේ වගේ රූප සටහන් දෙකක් තියෙන එකක් තමයි මෙහෙම බෝල කරලා එකක් ඇඳලා තියෙනවා. අර රවුන්ඩ් වගේ එක. ඔහොම
ඇඳපු එකක් තියෙනවා. ඒකේ අන්තිම එකට හાર્ඩ්වෙයාර් දාලා ඊට පස්සේ OS දාලා ඊට පස්සේ ඇප්ලිකේෂන් දාලා ඔහොම තියෙනවා. එක පින්තූරයක් තියෙනවා. ඔපරේටින් සිස්ටම් එක. මෙහෙයුම් පද්ධතිය. ඊට පස්සේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඊට උඩින් දාලා තියෙනවා යූසර්. නැත්නම් යූසර් එලියෙන් දාලා තියෙනවා. මෙහෙම රූප සටහන් තියෙනවා. එක එක විදිහට තියෙනවා. ඒක නිසා එහෙම පටලව ගන්න එපා. අදහසයි තේරුම් ගන්න ඕනේ. හොඳද? එහෙම නැතුව කොච්චරවත් මේව පාඩම් කරන්න බෑනේ. පුතේ අපි මෙහෙමයි කියන්නේ දැන් පරිගණකයේ තියෙනවනේ මේ හැදිලා තියෙන කොටස් ඒ කියන්නේ දැන් ওই RAM එක කියලා කියයි. එහෙම නැත්නම් කීබෝඩ්, මවුස් මේවට අපි සමස්තයටම කියන්නේ දෘඩාංග කියලා. අපි ඇත්තටම පරිගණකයක් වැඩ කරද්දී දෘඩාංග ඕනේ. ඒ වලින් තමයි විදුලිය ගිහිල්ලා එක එක දේවල් සිද්ධ වෙලා පරිගණකේ ක්‍රියාත්මක වෙන්නේ. නේද? එතකොට මේ දෘඩාංග යක් ඇතුළෙම තමයි අපි මේ දාලා තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය. දෘඩාංග නැතුව මෙහෙයුම් පද්ධතියක් දාන්න බෑනේ අපිට. හાર્ඩ් ඩිස්ක් එකක් හරි මොකක් හරි පෙන් ඩ්‍රයිව් එකක් හරි ද්විතීයික ආචාර්යනයක් තියෙන්න ඕනේ. නේද? ඒකට ඊට සහාය දක්වන අනිකුත් දෘඩාංග තියෙන්නත් ඕනේ. ඒක නිසා අපි කියනවා මේ දෘඩාංග මත තමයි මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ කියලා. ඇත්තටම ගත්තොත් පුතේ මේ දෘඩාංග එක්කලා තියෙනවා ඒක ඇතුළෙම තව එක කොටසක් ඒ කියන්නේ දෘඩාංග හදන අයවල විසින්ම මේකට ඇතුළත් කරලා අන්තර්ගත කරලා එවනවා. ඒ දෘඩාංග ක්‍රියාත්මක වෙන්න ඕන විදිය අපි ඒකට කියනවා මේ දෘඩාංගය අතර දත්ත ගලාගෙන යන පිළිවෙල බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් කියලා ඉවරලා මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය කියලා එකක් කියලා දාලා එවනවා. මෙන්න මේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය. එහෙම නැත්නම් මේකට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ BIOS basic input output system. මෙන්න මේක තමයි හાર્ඩ්වෙයාර් එක්කලම තියෙන්නේ. දෘඩාංග එක්කම තියෙන්නේ. හරි. එතකොට මේ දෘඩාංග වල තියෙන ආදාන ප්‍රතිදාන පද්ධතියට තමයි මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියට අපිට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් යෙදවුම් මෘදුකාංග. යෙදවුම් මෘදුකාංග කියලා කියන්නේ විවිධ වැඩවලට යොදව ගන්න ඒවා. ඊළඟට දාන්න පුළුවන් උපයෝගීතා මෘදුකාංග කියලා જાතියක්. යෙදවුම් මෘදුකාංග උපයෝගීතා මෘදුකාංග. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් දානවා තව සමහර වෙලාවකට මම එළියෙන් ලියන්න මොනවද කියලා. දාවක පරිවර්තක කියලා જાතිය. ට්‍රාන්ස්ලේටර්ස්ලා කියලා කියනවා. දාවක සහ පරිවර්තක වැඩසටහන්. දාවක. ඒ කියන්නේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරනවා කියලා කියනවා. මෙන්න මේවල මත තමයි පරිශීලක සම්බන්ධ වෙන්නේ. හරි. ඔන්න මම මේක අතින්ම ඇන්දේ මේකේ හදපු නෝට් එකක් තියෙනවා මේ සටහන. මෙන්න මේ අඳින විදිය සම්බන්ධ වෙන විදිය ඔයාලට පෙන්නන්න. දැන් මේ බ්ලොක් එකේ ගැටෙන තැන් ටික හොයන්න පුළුවන් නේද? අපි දෘඩාංගත් එක්කලා මේ සම්බන්ධ වෙනවා දකින්නේ ඒකට අදාළ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය. ඒක තනි ඒකකයක් විදිහට තමයි තියෙන්නේ. දෘඩාංග දානායම තමයි මූලික ආදාන ප්‍රතිදාන පද්ධතියක් දාන්නේ. ඒකට උඩින් මෙහෙයුම් පද්ධතිය දැම්මහම භාගයක්
ඒකේ යටිනට බැහැලා දාවකක් තියෙනවා ඒකත් ගෑවෙනවා ඔන්න මූලික ආදාන ප්‍රතිදානත් එක්කලා. එතකොට මෙහෙයුම් පද්ධතිය මත යදෝ මෘදුකාංග සහ උපයෝගිතා මෘදුකාංග කියලා කට්ටියක් තියෙනවා. එයත් එක්කලා දාවක පරිවර්තකත් ගනුදෙනු කරනවා. පරිශීලකත් මෙහෙයුම් පද්ධතිය එක්ක යදෝ මෘදුකාංග එක්ක සහ උපයෝගිතා මෘදුකාංග එක්ක කියන දාවක එක්කත් කියන මේ සියල්ලම එක්කලා පරිශීලකත් ගනුදෙනු කරනවා. එතකොට පරිශීලකට මුල් උඩ මට්ටමේ තියෙන ඔක්කොම එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන්. එයාට බැරි අර මූලික ආදාන ප්‍රතිදාන සහ දෘඩාංගික ඍජුව සම්බන්ධ වෙන්න විතරයි. මෙන්න මෙහෙම සටහනක් අපි හදාගමු. මේක තමයි දැනගන්න පුළුවන් සංකීර්ණම සටහන. එතකොට අපි මේකේ දන්නේ නැත්තේ මේ යදෝ මෘදුකාංග කියන එකයි උපයෝගිතා මෘදුකාංග කියන එකයි දෙක තමයි සමහරට දන්නේ නැත්තේ. යදවුම් මෘදුකාංග මේක උපයෝගීතා මෙහෙයුම් පද්ධති මේ ගොඩක් මේ මෙහෙම ගොඩ ඒරියන් දින්න එපා. මේ වගේ ඇඳ ගන්න උත්සාහ කරන්න. හරි. ඔයාලා මේකේ මන් කොහොම මේක තියන්න. මේක බලන්න පැහැදිලිද කියලා බලලා තනියම ඇඳ ගන්න පොඩි වෙලාවක් කරන්. පැහැදිලිව. හොඳට ඔලුවට යන්න. හොඳින්න. ඒ වගේ ඒවා ටිකක් මම වලට පෙන්නනවා. පෙළපොතේ තියෙන එකත් බලන්න. මේ පෙළපොතේ තියෙන ඒවා දෙකත් බලලා මම මේ කියන එකත් එක්කලා ගලපලා බලන්න අඳින්න උත්සාහ කරන්න. ඒකේ නැතුව ඇත්තේ මේ බයෝස් කියන එක විතරයි. හරි. විනාඩි කීපයක් දෙන්න. ඉක්මනින් ඇඳ ගන්න. තාර්කික පිහිටීම. මේක මෙහෙයුම් පද්ධතිය කියන එක ඔයාලට ඕන නම් විශේෂ පාඨකින් ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේවා අතර දත්ත ගලාගෙන යන හැටි ඕන නම් ඒවත් ලකුණු කරන්න පුළුවන්. මේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දෘඩාංග එක්ක සම්බන්ධ වෙනවා. දෘඩාංග සම්බන්ධ වෙනවා. යූස සම්බන්ධ වෙනවා මේවත් එක්කලා. මෙහෙම ඕන නම් ලකුණු දාගන්නත් පුළුවන්. රයිට්. එඳ ගන්නකො. ගැටලුවක් තියෙනවා අහන්න.
හොඳයි. එතකොට මම හිතන්නේ ඇඳ ගන්න ඇති කියලා. දැන් පුතේ මේ මෙහෙයුම් නැත්තම් කියන chat එකේ දාන්නේ තව ඕන වෙලාව. ඕනේ සර්. හරි. අපි මෙතන තියෙන මේ මෘදුකාංග කීපයක් කතා කරමු මොනවද කියලා. ඉතින් මේ ඔයාලා දන්න දැන් මේ ඉතින් දෘඩාංග නම් දන්නවනේ. දෘඩාංග කියන්නේ පරිගණකයේ හැදිලා තියෙන කොටස්නේ. හරි. එතකොට පරිගණකයේ එකලස් වෙලා තියෙන දේවල් තමයි දෘඩාංග කියලා කියන්නේ. ඊට පස්සේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය බයෝස් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් ওই පරිගණක ඔන්න වෙද්දි මේ බයෝස් අපිට දකින්න තියෙනවා. බයෝස් වල තියෙන මේ මූලික ක්‍රියාකාරීත්වය අපි ඒක පොඩ්ඩක් කතා කරනවා. ඒක ගොඩාක් වැදගත් නැහැ. ඒක උසස් පෙළදී නම් ගොඩක් කතා කරන්න තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළදී අපි ගොඩ බයෝස් ගැන කතා කරන්නේ නැහැ. නමුත් පෙළ පොතේ තියෙනවා පොඩි ප්‍රශ්න කීපයක් අහන තැනුත් තියෙනවා. මෙහෙයුම් පද්ධති ගැන ඉගෙන ගන්න. ඒක නිසා මම ඒකත් මේ වෙලාවේ පැහැදිලි කරන්නේ නැහැ. අපි ඒක තමයි කතා කරන්න හදන්නේ මේ පාඩමේ දිගටම. මේක මෘදුකාංගයක් කියලා අපි දැනට දන්නවා. මේක මුල් කාලේ අර ඩොස් වගේ වලින් පටන් අරන් ඉස්සරහට යද්දි කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන මෙහෙයුම් පද්ධති පවා තියෙනවා කියලා අපි දාලා අදහසක් ගත්තා. ඊට පස්සේ අපි දන්නේ නැත්තේ සහ වැඩි කතා කරන්නේ නැත්තේ මින් ඉදිරියට මෙන්න මේ දාවක කියන්නේ මොනවද කියලායි. යෙදෝ මෘදුකාංග සහ උපයෝගීතා මෘදුකාංග කියන්නේ මොනවද කියන එක. හරි නේද දැන්? හරි සර්. හරි. අපි මෙහෙයුම් පද්ධතිය ගැන වැඩි ලියන්නේ නැතුව මේ දාවක උපයෝගීතා සහ මේ යෙදෝ මෘදුකාංග කියන ඒවා ගැන චුට්ටක් මොනවද කියලා පොඩි සටහනක් දාගමු. යෙදෝ මෘදුකාංග යනු පහලින් ලියාගන්න. ඒ කියන්නේ අපි අර මේක මේ පොඩ එක්ස්ප්ලেইন කරනවා රූපේ තියෙන අනිත් ඒවා කොටස් නොදන්නේව පැහැදිලි කරන එක. යෙදෝ මෘදුකාංග කියලා කියන්නේ යෙදෝ මෘදුකාංග යනු කියලා පහලින් දාගන්න. මෙහෙම කාරණා කීපයක් එන්නේ. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක කියලා කීපයයි කතා කරන්නේ. යෙදෝ මෘදුකාංග යනු පරිගණකයේදී පරිශීලක භාවිතා කරන විවිධ කාර්යයන් සඳහා සැකසූ මෘදුකාංග වේ. පරිගණකයේදී පරිශීලක භාවිතා කරන විවිධ කාර්යයන් සඳහා සෑදූ මෘදුකාංග. සරලවම පරිගණකයේදී පරිශීලක භාවිතා කරන විවිධ කාර්යයන් සඳහා සැකසූ මෘදුකාංග.
විවිධ කාර්යයන් සඳහා සැකසූ මෘදුකාංග වලට තමයි අපි යෙදූ මෘදුකාංග කියලා කියන්නේ. උදාහරණ Word, Excel වගේ ඒවා, Paint, Game මේ ඔක්කොම උදාහරණ වලට එන්නේ. Word, Game, Paint මේ වගේ ඒවා. ඊට අමතරව පුතේ තව තියෙනවා මේ ඔයාලා දන්න ඔය හැම එකම ඒවා තමයි කැල්කියුලේටර් කියයි, වෙබ් බ්‍රවුසර් මේ ඔක්කොම අදාළයි. වෙබ් බ්‍රවුසර්, Chrome, Firefox එහෙම කියලා තියෙන්නේ. Chrome, Firefox ඒවා. ඒ වගේ වෙබ් බ්‍රවුසර් මේ ඕනෑම අපි මොකක් හරි කාර්යයකට පරිශීලක භාවිතා කරන්නේවට කියනවා යෙදවු මෘදුකාංග කියලා. පරිශීලක වැඩවලට යොදව ගන්න ඒවා. යොදවු මෘදුකාංග. ඒතකොට මේකට ඉංග්‍රීසි වචන විදිහට භාවිතා වෙන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන එක. මට කලින් කියන්න බැරි වුණා. ඇප්ලිකේෂන් එකක් කියලා කියන්නේ මොකක් හරි වැඩකට භාවිතා කරන එක. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එහෙම නැත්නම් යෙදවු මෘදුකාංග. එක තමයි අපි කතා කළේ. දෙවෙනියට ඔයාලා දැනගන්න ඕන පුතේ මොනවද මේ උපයෝගීතා මෘදුකාංග කියන්නේ කියලා. ඒව නම් අපිට කීපයක් කතා කරන්න තියෙනවා. අරවත් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ආයි දවසක වර්ඩ් ඉගෙන ගන්න ඕනේ. එහෙම තියෙනවා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ මේ යුටිලිටි සොෆ්ට්වෙයාර්. යුටිලිටි සොෆ්ට්වෙයාර්. උපයෝගීතා මෘදුකාංග එහෙම නැත්නම් යුටිලිටි සොෆ්ට්වෙයාර්. යුටිලිටි එකක් කියලා කියන්නේ මේ පරිශීලක භාවිතා කරන එකක් නෙමේ. මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය. එයා ගන්න මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය. ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග. මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග වලට තමයි අපි උපයෝගීතා මෘදුකාංග කියන්නේ. අපි ඉස්සරහට ඒවා බලනවා. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය හොඳට වැඩ කරන්න ඔය ක්ලීනර්ස් බූස්ට් කරන ඒවා මේ වගේ ඒවාට තමයි කියන්නේ මේ ටාස්ක් මැනේජර් උහුම් තියෙනවා. තව ගොඩක් ඒවා ටාස්ක් මැනේජර් එක නම් වොයිස් එකේම තියෙනවා කියලා ගණන් ගන්න. ඒවා කීපයකුත් අපි ඉගෙන ගන්නවා. හරි? උපයෝගීතා මෘදුකාංග වගේකුත්. ඊළඟට තුන්වෙනි එක දාවක සහ පරිවර්තක. drivers, translators, drivers and translators කියලා කියනවා. ක්‍රමලේඛන භාෂා පරිවර්තකලා කියලා තියෙනවා. කිද ඔය වගේ ඇති පොතේ බලන්න assembler ඔය වගේ නම් වලින් මේවා හඳුන්වලා ඇති පරිවර්තක කීපයක්. දාවක සහ පරිවර්තක කියලා කියන්නේ මේවට ලියාගන්න.
දෘඩාංගවල ක්‍රියාකාරීත්වය දෘඩාංගවල ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිදු කිරීමට මෙහෙයුම් පද්ධතියට සහාය වන අමතර මෘදුකාංග. මෙහෙයුම් පද්ධතියට සහාය දෙන මෙහෙයුම් පද්ධතියට සහාය දෙන අමතර මෘදුකාංග. මෙහෙයුම් පද්ධතියට සහාය දෙන අමතර මෘදුකාංග. ඊළඟට අනුමාතෘකාවක් දාගන්න මේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම කියලා. මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම. අපි සාමාන්‍යයෙන් කියන්නේ පුතේ කම්පියුටර් එක බූට් වෙනවා කියලා. නේද? ඔන් වෙන්නේ. ඒ ඔන් වෙලා මෙහෙයුම් පද්ධතිය වැඩ කරන තැනට එන එක තමයි මේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම කියලා කතා කරන්නේ අපි දැන්. right? හරි නේද? මෙහෙයුම් පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලමු. දැන් පුතේ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වෙන්න අපි මැෂින් එක ඔන් කරන්න කලින් අපිට මොනවද කියන්නේ අපි ඉස්සෙල්ලාම දෘඩාංග සංරචක ඔන් කරන්න. අපි දෘඩාංග ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්න නම් ඉතින් මට පොඩි සිග්නල් කේස් එකකුත් තියෙනවා. අපි ක්‍රියාගමුද මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම යටතේ. මේක යටතේ පළවෙනි එක ලියා ගන්න මේ විදුලි බලය ලබා දී power on කළ විට විදුලි බලය ලබා දී power on කළ විට විදුලි බලය ලබා දී power on කළ විට එක යටතේ පළවෙනි කරුණ විදිහට දාගන්න. post එහෙම නැත්නම් අපි කියනවා power on self test. ටිකක් දරුණු වීගෙන එන්නේ power on self test post එක.
power on කළ විට පළවෙනි කරුණ power on self test post ක්‍රියාත්මක වේ. විදුලි බලය ලබා දී power on කළ විට post power on self test ක්‍රියාත්මක වේ. අපිට පුතේ ඒක බලන්න බෑ. ඒක ඉක්මනට සිද්ධ වෙනවා තප්පර ගානකදී බීප් ගාලා සද්දයක් එනවා ඔන් කරපු ගමන් එතකොට power on self test එක වැඩ කරලා ඉවරයි. එයා කරන්නේ මොකක්ද? කම්පියුටරේ තියෙන සියලුම දෘඩාංග කොටස් අතරින් power එක යවලා ඒකේ මොනවා හරි දෝෂ තියෙනවද කියලා අඳුන ගන්නවා. මේක කරන්න BIOS තමයි උදව් වෙන්නේ. මේක හරිනම් මෙතන දැම්මනම් හොඳයි මෙහෙම. BIOS මගින් කියලා. BIOS මගින් power on self test එක ක්‍රියාත්මක වේ. අපි චුට්ටක් උඩ එක හදාගන්නේ. on කළ විට BIOS මගින් post ක්‍රියාත්මක වේ. post එකෙන් කරන්නේ මොකක්ද? කම්පියුටර් එකේ මොනවද තියෙන දෘඩාංග සහ ඒවට විදුලිය ලබා දුන්නාම මොකද වෙන්නේ කියලා අඳුන ගන්නවා. හරි? ඒකට ඉස්සරහින් ලියා ගන්න. මෙය වරහන් ඇතුළේ ලියුවත් කන්නේ මෙය දෘඩාංගවල ක්‍රියාකාරීත්වය සොයා බලයි. ඊළඟට 2 CMOS post එකෙන් පස්සේ හම්බ වෙනවා CMOS CMOS කියලා කියන්නේ මේ මම ඔයාලට පෙන්නන්නම් CMOS මේක තියෙන පොඩි chip එකක ඒකට බැටරියකුත් උදව් වෙනවා. කම්පියුටරේ තියෙන chip එක එක්කලා බැටරියක් තියෙනවා. මේ බැටරියට කියන්නේ CMOS බැටරි එක කියලා. සාමාන්‍යයෙන් හඳුන්වන්නේ 2032 පොඩි බැටරි එකක් එක්කලා BIOS CMOS chip එක කියලා කියනවා. මේ complementary metal oxide semiconductor කියලා කියන්නේ අර්ධ සන්නායක semiconductor කියලා කියන්නේ පුතේ මේ වෙලාව සහ ඔය වෙනස් වෙන දත්ත පරිගණකයේ ක්‍රියාත්මක ඕෆ් කරලා තියෙන වෙලාවට විදුලිය නැහැනේ. ඒ වෙලාවට තියෙන මූලික දත්ත ටික තැම්පත් කරලා තියාගන්න. පරිගණකයේ තිබ්බ දෘඩාංග පිළිබඳව මතකයේ තියාගන්න. මේ වගේ දේවල් වලට භාවිතා කරනවා. මේ CMOS එක කියන චූටි මතක ඒකකය. complementary metal oxide semiconductor කියන එකේ තියෙන ඒකකයේ තියෙන මතක භාවිතා කරනවා. මේවා භාවිතා කරලා මොකද කරන්නේ මේ පරිගණකයේ පැවති උපාංග සහ පවතින උපාංග වල දත්ත කාලයේ දිනේ වගේ දේවල් හොයලා බලනවා. හරි ලියාගමු අපි ඒකට වරහන් ඇතුලේ අපි මූලික කොටස කතා කරලා අදට නවත්තමු. CMOS එකෙන් මේකෙන් කරන්නේ පරිගණකයේ දිනය වේලාව හා සම්බන්ධිත උපාංග පිළිබඳව යාවත්කාලීන මතකයේ තබා ගැනීම. දවස් ගානක හැමතිස්සම මේ දිනේ වේලාව හා සම්බන්ධ උපාංග පිළිබඳ දිනේ වේලාව හා සම්බන්ධිත උපාංගය දිනේ වේලාව හා සම්බන්ධිත උපාංග පිළිබඳව යාවත්කාලීන මතකයක් තියාගෙන ඉන්නවා. ඒක පිරික්සලා දිනේ වේලාව අන්තිමට ඕෆ් වුණේ කොහොමද? මේ දේවල් හොයලා බලනවා මෙයා මෙතනින් ඊට පස්සේ. ඒ සම්බන්ධ වෙලා තියෙන උපාංග හරියද? දැන් බලන්න පුතේ ඔයාලා කම්පියුටර් එකක් ඔන් කරද්දි කලින් පාර RAM එකක් තිබිලා පස්සේ RAM එක ගලවලායි ගැහුවා කියලා ඔන් කරා කියලා හිතන්නකෝ. හරි?
එහෙම වෙලාවකදී අපිට එනවා මේ BIOS වලින් පොඩි කමාන්ඩ් එකක්. ඒ කියන්නේ කම්පියුටර් ඔන් වෙන වෙලාවේදී පෙන්නනවා මේ මේකේ මාරු කරලා තියෙන්නේ කලින් RAM එකක් තිබ්බා මෙහෙමයි. දැන් ඒකේ RAM එක නෑ එක්කෝ වෙනස් වෙලා තියෙනවා ආදී වශයෙන්. මේක අපිට බලන්න වෙන්නේ මැෂින් එක ඔන් වෙන වෙලාවේදී දිනේ වෙලාව වෙනස් වෙලා. නම් එහෙම මේක බැටරිය බැස්සාමත් පුතේ මේ වගේ මැසේජ් එනවා. මම ඔන්න පොඩි ෆොටෝ එකක් පෙන්නන්නම් ඔයාලට. සමහරට ඩෙස්ක්ටොප් කම්පියුටර් භාවිතා කරන අය දැකලා ඇති. මේව ටයිම් and date time set කරන්න මේක අවුලක් තියෙනවා. ඒ වගේ මැසේජ් එකක් එනවා නම් අපි කම්පියුටරේ ඔන් කරද්දී. එහෙම නැත්නම් ටිකක් ඔන් වෙලා එක එක එරර්ස් එනවා නම් මෙන්න මේ වගේ අලුත් මැෂින් වලදී එරර්ස් එනවා සමහර වෙලාවට. මෙන්න මෙහෙම එරර්ස් එනවා නම් හුඟක් වෙලාවට මේ ප්‍රශ්නේ CMOS එකේ වෙන්න ඕනේ තියෙන්නේ. ඒ කියන්නේ මේ බැටරි එකත් එක්කලා තියෙන කේස් එක සමහර බැටරිය චේන්ජ් කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් පුළුවන් වෙයි. බැටරිය බැස්සාම මෙහෙම ඒවා එන්න පුළුවන්. Run into problem you need to restart collecting some errors inform මෙහෙම කේස් වෙලා තියෙනවා. ඔය වගේ ඒවා දැකලා ඇති සමහරට මේ කම්පියුටර්ස් පාවිච්චි කරද්දී අපි වැඩි ඒවා හිතන්නේ නැහැ හොයන්නෙත් නැහනේ. නේද? ඒකට හේතුව අර කලින් කම්පියුටර් එක ඕෆ් කරපු වෙලාවේ තිබ්බ මතකය දැන් එයාට නැතුව ගිහිල්ලා ආයි පාරක් අලුතෙන් ඉපදුනා වගේ තමයි බලන්නේ. දැන් අපි හැමදාම පුතේ නිදාගෙන ඉඳලා හැරෙන වෙලාව වගේ එකක් තමයි මේ කම්පියුටරේ බූට් වෙනවා කියලා කියන්නේ. අපි වැඩ පටන් ගද්දී හැමතිස්සෙම ඉස්සල්ලාම දැන් ඇඟේ ඉස්සල්ලාම පවර් ඔන් වෙනවා කියන අපි ඇහැරෙනවා කියලා හිතමු. අපි ඇහැරුණාට පස්සේ ඉස්සල්ලාම බලනවා පවර් ඔන් සෙල්ෆ් ටෙස්ට් එකක් කරලා. නේද? ඒ කියන්නේ අතපය තියනවාද පොඩ්ඩක් හිරි ඇරලා බලනවා අතපය තියනවාද කකුල් තියනවාද ඒක ඉබේටම සිද්ධ වෙනවා. ඒ බලලා ඉවර වෙලා මොකද කරන්නේ? ඊට පස්සේ බලනවා මම මේ කොහෙද ඉන්නේ? දැන් වෙලාව කීයද? නේද? ඒ සමහර වෙලාවට ඔය හන්දෑවි නිදියගෙන හවසම ඇහැරිලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙච්ච ළමයිනුත් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ අර මේ BIOS එකේ CMOS එකේ පොඩි අවුලක් ගිහිල්ලා එයාට ටයිම් එක එරෙ වෙලා සමහර වෙලාවට හරියට දුවලා